නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්ඛවේ බික්ඛු පටිසංඛා යෝනිසෝ ධම්ම විචය සම්බොජ්ජංගං භාවේති විරිය සම්බොජ්ජංගං භාවේති පීති සම්බොජ්ජංගං භාවේති පස්සද්ධි සම්බොජ්ජංගං භාවේති සමාධි සම්බොජ්ජංගං භාවේති උපේක්ඛා සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමින්ති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් භාවනා රාමතා එහෙමත් නැත්නම් භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ගැන සබ්බාසව සූත්‍ර දේශනාවේදී දේශනා කරන මාතෘකාවට අනුව පළමුවෙන් අපි මීට පෙර දේශනාවකදී ඒ සති සම්බොජ්ජංගය ගැන දීර්ඝ අර්ථ විග්‍රහයක් අර්ථ කතනයක් සිද්ධ කළා. එහෙමනම් අපි මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ඒ සති සම්බොජ්ජංගය හා සැබැඳි තවත් බොජ්ජංග ධර්ම 6ක් තථාගතයන් වහන්සේ මේ මාතෘකාවේදීම පැහැදිලි කර දෙනවා. ඒ කියන්නේ අපි හැම කෙනෙකුටම ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්, ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට ගත්තොත් මේ ශාසනයෙහි සසුන්ගත භික්ෂුව පටිසංඛා යෝනිසෝ නුවණින් මෙනෙහි කරනවා. කුමක්ද? ධම්ම විචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම. එතකොට අපි මීට පෙර ඉගෙන ගත්ත බොජ්ජංග කියන වචනාර්ථ ඒ බොජ්ජංග ධර්ම ස්වභාවය ගැන. එතකොට අපි ධම්මවිචය සම්බොජ්ජංගය යම් කිසි කෙනෙක් පුරුදු කරනවා නම්, ඒ වගේම පුරුදු පුහුණු වෙනවා නම් ඒ ආධ්‍යාත්මික ධර්ම වෙන්න පුළුවන්, බාහිර ධර්ම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආධ්‍යාත්මික පංච උපාදානස්කන්ධ, බාහිර පංච උපාදානස්කන්ධ, ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන වශයෙන් යම්තාක් සත්පුද්ගල සංඥාව බිඳින පරමාර්ථ ධර්ම ඉස්මතු වෙන අවස්ථා තියෙනවා නම් ඒ සියලු තැන්හි, සියලු අවස්ථාවන්හි අපි හැම කෙනෙක්ම නුවණින් විමසීමට පුරුදු පුහුණු විය යුතුයි. අනිත්‍ය වශයෙන් කෙනෙකුට පිරිසිදු දකින්න පුළුවන් නම්, දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න පුළුවන් නම්, ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ විදර්ශනාවෙන් දකීම තමයි ධම්මවිචය සම්බොජ්ජංග කියලා කියන්නේ. අපි එහෙමනම් හැම කෙනෙක්ම තේරුම් කරගත යුතුයි, හැම කෙනෙක්ම පැහැදිලි කරගත යුතුයි. නුවණින් යමක් විමසනවා කියලා කියන්නේ තමන්ට තණ්හා දිට්ඨි මාන වශයෙන් ප්‍රපංච ධර්ම අරමුණු වන අවස්ථා තියෙනවා නම්, ක්‍රම තියෙනවා නම්, ඒ හැම දෙයකින්ම ගැලවිලා
හැම දෙයකින්ම විසඳිලා තමන්ගේ හිත නිස්සරණයට පත් කරන යම් අවස්ථාවක් තියෙනවා නම් ප්‍රඥා ගෝචර විෂයක් ගොඩනගෙනවා නම් අන්න ඒක තමයි ධම්මවිචේ සම්බොච්චංගය කියලා අපි ගත යුතු වන්නේ. හැබැයි තමන් වඩන මේ විදර්ශනා ප්‍රතිපාදක නැත්නම් විදර්ශනා පාදක ධම්මවිචේ සම්බොච්චංගය හුදෙක් ඒ විවේක නිස්ෘතයි, විරාග නිස්ෘතයි, නිරෝධ නිස්ෘතයි, වස්සග්ග පරිණාමයි. අපි මීට පෙර ඉගෙන ගත්ත මේ වචනාර්ථ ගැන. එහෙමනම් විදර්ශනා වශයෙන් අපේ సంతානවලදී ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් චත්තාලීසාකාර විපස්සනා වශයෙන් රූප සත්‍යක අරූප සත්‍යක වශයෙන් යම් විදර්ශනා ක්‍රමයක් ගොඩනගෙනවා නම් යම් විදර්ශනා ප්‍රතිපත්තියක් ඥානයක් ගොඩනගෙනවා නම් ඒ ගොඩනැගීම තමයි අපි කතා කරන්නේ ධම්මවිචය සම්බොච්චංග කියලා. එය විදර්ශනා භූමියේදී තදංග විවේකයි, ලෝකෝත්තර භූමියේදී සමුච්ඡේදාදී විවේකයි. විදර්ශනා භූමියේදී කණික විරාගයි, කණික නිරෝධයි. ලෝකෝත්තර භූමියේදී අච්ඡන්ත විරාගයි, අච්ඡන්ත නිරෝධයි. විදර්ශනා භූමියේදී පරිච්ඡාග පටිනිස්සග්ගයි, ලෝකෝත්තර භූමියේදී පක්ඛන්දන පටිනිස්සග්ගයි. අපි මීට පෙර මේ වචනවල අර්ථ එකින් එක පැහැදිලි කරා. නැවත මම ඒවා විස්තර කර දෙන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඊළඟ විරිය සම්බොජ්ජංගම් භාවේති. නැවතත් මේ යෝගාවචරය සිහිනුවණින් වීර්ය සම්බොජ්ජංගය ප්‍රගුණ කරනවා. දැන් අපි දන්නවා යම් කිසි අවස්ථාවක විදර්ශනාවට කෙනෙක් බැස ගන්නවා නම් ඒ නාම රූප වෙන්න පුළුවන්, ස්කන්ධායතන වශයෙන් වෙන්න පුළුවන්. යම් ක්‍රමයකට අපි මේ විදර්ශනාව ප්‍රගුණ කරගන්න, විදර්ශනාව බලවත් කරගන්න යම් උත්සාහයකින් හිත පවත්වා ගන්නවා නම්, යම් වීර්යයකින් පවත්වා ගන්නවා නම් එය ආරම්භ ධාතු වෙන්න පුළුවන්, නික්කම ධාතු වෙන්න පුළුවන්, පරක්කම ධාතු වෙන්න පුළුවන්. එහෙමනම් තමන්ගේ ඒ අවසාන ඉලක්කය, අවසාන අධිගමනය යම් වෙලාවක සිද්ධ වෙනවද, යම් මොහොතක සිද්ධ වෙනවද, ඒ අධිගමනය දක්වා අඛණ්ඩව විදර්ශනා වඩනවා නම් ඒ විදර්ශනා වැඩිීමේ යම් වීර්යයක්, උත්සාහයක්, උනන්දුවක්, උවමනාවක්, කැපවීමක් තියෙනවා නම් අන්න ඒ විදර්ශනා භූමියේ පිහිටි වීර්ය තමයි විරිය සම්බොච්චංග කියලා කියන්නේ. එතකොට ඒ විරිය සම්බොච්චංගයත් විදර්ශනා භූමියේදී තදංග විවේක, කණික විරාග, කණික නිරෝධ, පරිච්ඡාග පටිනිස්සග්ග වශයෙන් වැඩෙනවා. ලෝකෝත්තර භූමියේදී උසස් ආකාරයෙන් ඒ බොච්චංග ධර්ම වැඩෙනවා. නැවතත් භාග්‍යතුන් වහන්සේ වදාරනවා පීති සම්බොච්චංගම් භාවේති. නැවතත් මේ යෝගාවචරය සීනුවණින් ප්‍රීති සම්බොච්චංගය වඩනවා. හැබැයි මෙතනදී කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි එදිනදා අවස්ථාවලදී යම් යම් කුසල කර්මයන් සිදු කරද්දිත්, කළ කුසලයන් සිහි කරද්දිත් ඇතිවෙන ප්‍රීතියක් තියෙනවා, ඇතිවෙන සතුටක් තියෙනවා. සමහරක් වෙලාවට මේ ප්‍රීතිය, සතුට තණ්හා දිට්ඨිමාන ප්‍රපංච නිශ්චිත වෙන්න පුළුවන්, ආශ්‍රව නිශ්චිත වෙන්න පුළුවන්, ඇලීම් බැඳීම් සහගත වෙන්න පුළුවන්. අවිජ්ජා තණ්හා උපාදානයන් කියන මේ ක්ලේශ වට්ටයන්ගෙන් යුක්ත වුණා වෙන්න පුළුවන්. නමුත් විදර්ශනා භූමියේදී මේ සත්ත්ව පුද්ගල සංඥාව යටපත් වෙනකොට, මම මගේ ආත්මය කියන මේ සංකල්පනා බිඳෙනකොට, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ප්‍රගුණ වෙනකොට ඇතම් යෝගාවචරයන්ට අනිමිත්ත අප්පණිත ශුන්්‍යත වශයෙන් ඒ විදර්ශනා භූමියේදී ඥානය මුහුකුරා යනකොට ඇති වෙනව නිරාමිස ප්‍රීතියක්.
එය විදර්ශනා ප්‍රතිසංයුක්ත ප්‍රීතියක්. අපි දන්නවා ගැඹුරු විදර්ශනාව ඇවිදින් උපේක්ඛා සහගතයි. හැබැයි තරුණ විපස්සනාව ප්‍රීති සංප්‍රයුක්තයි. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට මූලික වශයෙන් විදර්ශනා භූමියේදී නාම රූප ස්කන්ධ දකිමින් පටිච්ච සමුප්පාද න්‍යායෙන් හේතුඵල ධමයෙන් තම අවබෝධය ඇති වෙනකොට සම්මසන ඥානයේදී සියල්ලක් විදර්ශනා වශයෙන් ප්‍රගුණ කරනකොට ඒ වගේම තමයි නාම රූපයන්ගේ සංස්කාරයන්ගේ හට ගැනීම බිඳීම් ප්‍රගුණ වෙනකොට ප්‍රකට වෙනකොට ඇති වෙන මේ තරුණ ප්‍රීතිය විදර්ශනා ප්‍රතිපාදකයි. ඒ විදර්ශනා පාදක තරුණ ප්‍රීතිය ඒකාන්තයෙන් ඒ යෝගාවචරයන්ට හුදෙක් අර ලෞකික ප්‍රාර්ථනාවන් ලෞකික බලාපොරොත්තු අනාගතයේ සිතුම් පැතුම් සියල්ලක් මුදුන්පත් කර ගැනීම පිණිස උපනිශ්‍රේ වෙන්නේ නැහැ. හුදෙක් ඒ හටගන්න ප්‍රීතිය සසර දුකෙන් අත මිදීමටයි. ඒ හුදෙක් හටගන්න ප්‍රීතිය තදංග විවේක, කණික විරාග, කණික නිරෝධ, පරිච්ඡාග පටිනිස්සග්ග කියන මේ උතුම් ගුණයන් උදෙසයි. අවසානයේදී ලෝකෝත්තර භූමිය උදෙසයි. අන්න ඒ නිසා යෝගාවචරයා විදර්ශනා භූමියේදී ඒ විදර්ශනා ඥාන සමග තරුණ විපස්සනාව සමග මේ ප්‍රීති සම්බොජ්ජංගය වඩනවා, සිහිනුවණින් යුක්තව ප්‍රගුණ කරනවා කියන එකයි. නැවතත් ඉද භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. මහණේ නැවතත් මේ සසුන්ගත යෝගාවචර භික්ෂුව සිහිනුවණින් පස්සද්ධි සම්බොජ්ජංගය වඩනවා. දැන් පස්සද්ධි කියලා කියනකොට අපි දන්නවා කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි වශයෙන් සෝබන නැහිමත් නැත්තම් පිරිසුදු සිත් සමග උපදින චෛතසික ධර්ම දෙකක්. කාය පස්සද්ධි කියනකොට වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධයන්ගේ සැහැල්ලු බව. චිත්ත පස්සද්ධි කියන්නේ විඥානස්කන්ධයාගේ සැහැල්ලු බව. එතකොට අපි දන්නවා අපේ තම තමාගේ හිත යම් වෙලාවක රළුයි නම්, ගොරෝසුයි නම්, තද බල නම්, කටුක නම් ඒ හැම අවස්ථාවකදීම සැහැල්ලු බව ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ සිත සැහැල්ලු වෙන්නේ, චෛතසිකයන් සැහැල්ලු වෙන්නේ, නාම රූප සැහැල්ලු වෙන්නේ, නාම ධර්ම විශේෂ සැහැල්ලු වෙන්නේ, ස්කන්ධාදී සියල්ල සැහැල්ලු වෙන්නේ සත්පුද්ගල සංඥාවෙන් හිත ගැලවෙනකොට. ඒ කියන්නේ යම් තාක් අපි තණ්හා දිට්ඨිමාන වශයෙන් ප්‍රපංච කරගෙන ඒ ප්‍රපංච ධර්මයන් තුල හිත පිහිටුවාගෙන ඒ මමත්වයක් ගොඩනගසාගෙන ඉන්න තාක්කල් පස්සද්ධිය ප්‍රකට වන්නේ නැහැ. එහෙමනම් මේ පස්සද්ධිය ඇතිවීමේදී ප්‍රධානම තැන තමයි ඒ විදර්ශනා නුවණ. විදර්ශනා භූමියේදී ඇතිවෙන මේ පස්සද්ධිය සැහැල්ලුව හුදෙක් ඒ නිර්වාණය උදෙසාම යන ගමන. එනිසා ඒ යෝගාවචරයාට තදංග වශයෙන් කණික විරාග, කණික නිරෝධ වශයෙන් ඒ වගේ පරිච්ඡාග පටිනිස්සග්ග වශයෙන් මේ කියන පස්සද්ධි සම්පොච්චංගය වැඩෙනවා විදර්ශනා භූමියේදී. එහෙමනම් අපි හැම වෙලාවකදී මතක තියාගන්න මේ විදර්ශනා භූමිගත සතිය, විදර්ශනා භූමිගත ප්‍රඥාව, විදර්ශනා භූමිගත වීරිය, විදර්ශනා භූමිගත ප්‍රීතිය, විදර්ශනා භූමිගත පස්සද්ධිය අපි දැන් කතා කළා. ඉද භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ සමාධි සම්බොජ්ජංගම් භාවේති. නැවතත් මේ යෝගාවචරයා කුමක්ද මේ කරන්නේ? සිහිනුවණින් සමාධි සම්බොජ්ජංගය ප්‍රගුණ කරනවා. සමාධි කියන්නේ සිතේ ඒකාග්‍රතාවයෙන්. හැබැයි මෙතනදී අපි විදර්ශනා පාදක සමාධියක් ගත්තොත් ආරම්මන
උපනිජ්ජහායන වශයෙන් ගන්න සමත සමාධියට වඩා බලවත් වන්නේ ලක්කන උපනිජ්ජහායන සමාධිය. ඒ කියන්නේ රූපයක් ගත්තොත් ඒ රූපේ චත්තාරෝ ච මහා භූතා චතුන්නං ච මහා භූතානං උපාදාය සබ්බං රූපං. මේ රූපය කියලා කියන්නේ සතර මහා භූත හා ඕන් හා සැබැඳි උපාදාය රූප. මේ සියල්ලක් තමයි රූප කියලා කියන්නේ. ඒ කියන රූපය අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික බාහිර වෙන්න පුළුවන්. හීන ප්‍රනීත වෙන්න පුළුවන්. දූර සන්තික වෙන්න පුළුවන්. ඕලාරික සුකුම වෙන්න පුළුවන්. එහෙමනම් ඒ දකින්න රූපය අපි 11 ආකාරයකට අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් විදර්ශනා කරද්දී අන්නේ මොහොතේදී ඇති වෙනවා විදර්ශනා සමාධිය. නැවතත් මේ නාමය ගත්තහම වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ. මේ සතර ස්කන්ධයන් පව වෙන වෙනම අතීත වශයෙන්, වර්තමාන වශයෙන්, අනාගත වශයෙන්, ආධ්‍යාත්මික බාහිර වශයෙන්, ඕලාරික සුකුම වශයෙන්, හීන ප්‍රනීත වශයෙන්, දූර සන්තික වශයෙන් මේ පංච උපාදානස්කන්ධයම අපි ඒ ගැඹුරු විදර්ශනාවේදී මෙනෙහි කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒ හැම අවස්ථාවකදීම ඇති වෙන සමාධිය තමයි සමාධි සම්බොච්චංගේ. දැන් කෙනෙකුට මම මේ වචන වශයෙන් මතක් කරපු දේ නොතේරෙන්න ඇති. නමුත් කෙටියෙන් හිතලා බලන්න අතීත රූපය ගත්තාම Taman දැන් හිතන්න Taman මේ මොහොතේ ඉන්න තැන වර්තමානයේ කියලා. ඒ වර්තමානයේ ඉඳගෙන අතීත රූපය කියදී Tamanගේ ජීවිතේ කුඩා කාලේ ඉඳලා මව් කුසක පිළිසිඳගත් මොහොතේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් Taman වැඩි මේ මොහොත දක්වා පැමිණියා. එහෙමන සියල්ලක්ම අතීත රූප. මම මේ සරල වශයෙන් තේරුම් ගැනීම පහසුට කියන්නේ. වර්තමාන රූප කියනකොට මේ වර්තමාන තමන්ගේ රූපකය පවතින හැටි. අනාගත රූප කියද්දී තමන්ගේ මේ පවතින රූපේ නැවත නැවත ජරා ව්‍යාධි මරණ ආදී පත්වන හැටි. එතකොට කෙනෙකුට පුළුවන් අතීත රූපයේ ස්වභාවය දැකලා ඒවා ඒ මොහොත්වලදී ඒ ෂණ ඒ අවස්ථාවන්හිදී මොහොතක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකේ නිරතුරුව පෙළෙන බැවින් දුකයි. නැත්නම් දුක්ඛයි. තමන් කැමැති ලෙස නොපැවති බැවින් අනාත්මයි. ඔය විදිහට අතීත රූපය විදර්ශනාව නංවනවා. අතීත රූපය වර්තමානයේ පැමිණියේ නැහැ. වර්තමාන රූපයත් වෙනස් වෙනවා. ත්‍රිලක්ෂණ නංවන. වර්තමාන රූපය අනාගතයට යන්නේ නැහැ. ඒ සියල්ලක් විදර්ශනා කරන්න. ඒ වගේම තමයි අපේ මේ ආධ්‍යාත්මික රූප ගත්තාම චක්කුසෝත ගාන ජීවහා කාය. අනිස්යල බාහිර රූපයි. ඒ තමන්ගේ ශරීරයේ තුලම අපි ආධ්‍යාත්මික බාහිර රූප වෙන් කරගන්න. තමන්ගේ ශරීරයේ තුලම ඕලාරික සුක්ම වෙන් කරගන්න. රළු රූප කියනකොට පඨවි තේජෝ වායෝ සමග චක්කුසෝත ගාන ජීවහා කාය රූප ශබ්ද ගන්ධ රස. මේ ඕලාරික රූප. අනිස්යල සුකුම රූප. ඒ වගේම තමයි සන්තිකේ රූප කියන ඕලාරිකමයි, දූරේ කියන්නේ සුකුම රූපයි. ඒ වගේ හීන ප්‍රනීත. හීන කියලා කියන්නේ අකුසල් සිත් සමග හටගන්න අකුසල චිත්තජ රූප. ඒවා හීනයි. කුසල් සිත් සමග උපදින කුසල චිත්තජ රූප ප්‍රනීතයි. ඒ වගේ කුසල විපාකයන් සමග උපදින කර්මජ රූප ප්‍රනීතයි. අකුසල විපාකයන් සමග උපදින කර්මජ රූප හීනයි. ඒ වගේ තමයි ප්‍රනීත ආහාර ඍතුව සමග ඇති වෙන රූප ප්‍රනීතයි. නරක අප්‍රියමනාප ඍතුව සහ ආහාර සමග හට ගන්න රූප ඒ සියල්ලක්ම හීනයි. ඔය විදිහට පුළුවන් අපට ඒ රූපයම 11 ආකාරයකට වර්ගීකරණය කරලා සියල්ලක් විදර්ශනා වශයෙන් වඩන්ට
ඇතිවන සමාධිය විදර්ශනා පාදක සමාධි සම්බොජ්ජංගය. ඒ වගේ තමා පින්වතුනි වේදනාව ගත්තත් අතීත වේදනාව විදර්ශනා නංවන් වර්තමාන වේදනාව අනාගත වේදනාව කියන සුඛ දුක්ඛ උපේක්ඛා කායික සුඛ මානසික සුඛ කායික දුක්ඛ මානසික දුක්ඛ උපේක්ඛා ඔය විදිහට වේදනාව එක එක විදිහට බෙද බෙදා 108 වැදෑරුම් වේදනත එහෙමත් වේදනා 108කට වෙන් කරලා අපට පුළුවන් විදර්ශනා කරන්න. ඒ වගේම තමයි කුසල වේදනාව අකුසල වේදනාව ඕලාරික වෙනකොට කුසල වේදනාව සුකුමයි වෙන් කරගන්න. ඒ වගේ ආධ්‍යාත්මික වේදනාව බාහිර වේදනාව. ආධ්‍යාත්මික වශයෙන් సంతాන තියෙන වේදනා බාහිර ඇති වෙන වේදනා. හීන ප්‍රනීත කුසල වේදනා ප්‍රනීත වෙනකොට අකුසල වේදනාව හීනයි. ඔය විදිහට අපට පුළුවන් මේ වේදනා සංඥා සංඛාර විඥාන මේ සියල්ලක්ම එකින් එකට හොඳ ගුරු උපදෙස් ඇතිව විදර්ශනා කරද්දී ඒ ඇතිවන සමාධිය තමයි සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ. එහෙමනම් අපට විදර්ශනා භූමියේදී ඒ විදර්ශනා ඥාන ගැඹුරෙන් දැන් මම ඔය හැමදේම ප්‍රකාශ කරේ සම්මසන ඥාන අවස්ථාවේදී. ඒ කියන්නේ විදර්ශනා පාදක නාම රූප පරිච්ඡේද ඥාන පච්චේ පරිග්ඝා ඥාන වලින් පස්සේ තමයි පළමුවෙනි විදර්ශනා ඥානෙ පහළවන්නේ සම්මසන ඥානෙ කියලා. ඒ සම්මර්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ සියල්ල සම්මර්ෂණය කරද්දී ඒ ඇතිවන සමාධිය සමාධි සම්බොජ්ජංගයි. ක්‍රමක්‍රමයෙන් මේ සියල්ලක්ම නැවත මෙනෙහි කරනකොට උදේ වය වශයෙන් මේ සංස්කාරයන් දැකීම වය වශයෙන් භංග වශයෙන් සංස්කාරයන් දැකීම භය ආදීනව නිබ්බිදාදී විදර්ශනා ඥාන වැඩිම අවසාන සංඛාරුපේක්ඛා ඥාන අනුලෝම ඥාන දක්වා හිත වැඩෙනකොට මේ හැම විදර්ශනා සමාධියක්ම නැත විදර්ශනාවේදී තියෙන සමාධි සියල්ලක්ම සමාධි සම්බොජ්ජංගයි. ඒ තදංග විවේක වශයෙන් කණික විරාග කණික නිරෝධ වශයෙන් පරිච්ඡාක පටිනිස්සග්ග වශයෙන් වැඩෙනවා. නැවත ලෝකෝත්තර භූමියට නැත්නම් ලෝකෝත්තර ධර්මයන් සමග යම් සමාධියක් වැඩෙනවා නම් ඒ සමාධි සම්බොජ්ජංගය සමුච්ඡේදාදී විවේක අච්ඡන්ත විරාග නිරෝධ සහ පක්ඛන්දන පටිනිස්සග්ග කියන ගුණාංගයන්ගෙන් යුක්තයි. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම සමාධි සම්බොජ්ජංගය වඩනවා නම් සමාධි සම්බොජ්ජංගය ප්‍රගුණ කරනවා නම් ඒ නිසි ක්‍රම වේදයක් අනුගමනය කරලා ඒ විදර්ශනා පාදක විදර්ශනා භූමිගතව ප්‍රගුණ කරන්නට උත්සාහවත් විය යුතු වෙනවා. ඉද භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි. තථාගතයන් වහන්සේ නැවතත් දේශනා කරනවා මහණෙනි මේ සසුන්ගත භික්ෂුව සිහි නුවණින් උපේක්ඛා සම්බොජ්ජංගය වඩනවා. උපේක්ඛා සම්බොජ්ජංගය ප්‍රගුණ කරනවා. එතකොට උපේක්ඛා කියලා කියන්නේ මධ්‍යස්ථ භවනේ. එතකොට අපි දන්නවා ඒ මධ්‍යස්ථ භාවයේ ගත්තහම කොහොමද වැඩෙන්නේ? දැන් උපේක්ඛා කියනකොට අපි හැම කෙනෙක්ම තේරුම් කරගන්න අපි හැම කෙනෙක්ම වටහා ගන්නට తත්‍ර මජ්ජත්තතා ගුණය. ඒ කියන්නේ උපේක්ඛා වේදනාවක් නෙමෙයි මධ්‍යස්ථ භාවයක්. හැබැයි ඒ උපදින ධර්මයන්ගේ මධ්‍යස්ථ භාව. දැන් සංස්කාර දැන්ගේ ස්වභාවය. අපි සත්පුද්ගල සංඥාවෙන් ගැලවිලා මේක තමයි සංස්කාරයන්ගේ ස්වභාවය. මේක තමයි සංස්කාරයන්ගේ ධර්මතාවය කියන මේ පොදු ස්වභාවය පොදු ලක්ෂණයක්. ඒ සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථ වීම මධ්‍යස්ථව දැකීමක් කෙනෙකුට ඇති වෙනවා නම්
ඒ දේ ඇති වෙන්නේ විදර්ශනා භූමියේදී විතරයි. එහෙමනම් අපි විදර්ශනා භාවනාවේදී විදර්ශනා භූමියේදී මේ සංස්කාරයන්ගේ මධ්‍යස්ථ භාවය හොඳට දකිමින් හුදෙක් මේ සියල්ලක් සංස්කාර විතරයි. හුදෙක් මේ සියල්ලක් අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයට පත්වන පොදු ලක්ෂණයක් විතරයි කියන අවබෝධය අපට ඇති වෙනකොට ඥානය අපට ප්‍රගුණ වෙනකොට නුවණ අපට බලවත් වෙනකොට අන්නේ අවස්ථාවේදී තමයි පින්වතුනි මේ උපේක්ඛා සම්බොජ්ජංගය ඉතා හොඳින් අපට වැඩෙන්නේ, ඉතා හොඳින් අපට ප්‍රකට වන්නේ. එතකොට එහෙමනම් ඒ විදර්ශනාවේදී උපේක්ඛා සම්බොජ්ජංගය අපට වැඩෙනකොටත් අර කලින් වගේම තදංග විවේකය, කනිකා විරාග නිරෝධ සහ පරිච්ඡාග පටිනිස්සග්ගේ වැඩෙනවා. නැවතත් ඒ යෝගාවචරයා ලෝකෝත්තර භූමියට පත් වෙනකොට තමයි ඒ ලෝකෝත්තර ධර්මය අවබෝධ වන්නේ. නැවතත් භාග්‍යතුන් වහන්සේ වදාරනවා යං හිස්ස භික්ඛවේ අභාවයතෝ uppajjeyun ආසවා විගාත පරිලාහ. මහණෙනි යම් කිසි කෙනෙක් මේ කියන බොජ්ජංග ධර්මයන් විදර්ශනා වශයෙන් හරි ලෝකෝත්තර වශයෙන් හරි භාවනා වශයෙන් ප්‍රගුණ කරන්නේ නැත්නම් අපි දන්න විදර්ශනා වශයෙන් ප්‍රගුණ කිරීම එක පැත්තකින්, අනිත් පැත්තෙන් අපි සෝවාන් භාවයට පත්වෙච්ච යෝගාවචරයේ සකෘදාගාමි අනාගාමි අරිහත්වේ දක්වා එය ප්‍රගුණ කරන්නේ නැත්නම් ඒ ආශ්‍රවයන්ගේ දැවිල්ල නැත්නම් අර දැවිලි සහගත ආශ්‍රවය උපදින්න පටන් ගන්නවා. භාවයතෝ ඒ වංශතේ ආසවා විගාත පරිලාහන හොಂತಿ. එහෙමනම් විදර්ශනා වශයෙන් කෙනෙක් වඩනකොට බොජ්ජංග ධර්මයන් මේ ආශ්‍රවයන්ගේ 10 සංසිඳනවා. ඒ වගේම ඉතිරි මාර්ගත්‍රය අවබෝධය සඳහා කෙනෙක් ගැඹුරෙන් වඩනවා නම් මේ ආශ්‍රවයන්ගේ යම් 10ක් තියෙනවා නම් එය සංසිඳනවා. ඉමේ වොච්ඡන්ති භික්ඛවේ ආසවා භාවනා පහතබ්බා. මහණෙනි මේ තමයි භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් කියන එක භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා. එතකොට එහෙමනම් අපි හැම කෙනෙක්ම තේරුම් කරගත යුතුයි සාමාන්‍යයෙන් ලෝකෝත්තර භූමිගත බොජ්ජංග ධර්මයන් විදර්ශනා භූමිගත බොජ්ජංග වශයෙන් අපි කතා කරා ඒ ලෞකික වශයෙන්. හැබැයි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදීත් අපට මේ කියන සතිය, නුවණ, වීරිය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධි, උපේක්ෂා කියන ගුණ දියුණු කර ගැනීමට නොයෙක් ක්‍රම අනුගමනය කළ යුතු වෙනවා. හැබැයි හැම දෙයක්ම යෝනිසෝ මනසිකාර නිශ්චිතව තමයි අපි මෙනෙහි කළ යුතු වන්නේ. අයෝනිසෝ මනසිකාරයෙන් අපි කල් ගෙවනවන මේ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැහැ. නැත්නම් මේ කියන ගුණ වැඩෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයේ පාදක කරගෙන ප්‍රගුණ කරොත් විතරයි මේවා වැඩෙන්නේ, ප්‍රගුණ වන්නේ. ඉතින් ඒක නිසා මම අර ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන කාරණා 7ක්, වීර්ය වැඩෙන කාරණා 11ක් ආදි වශයෙන් ධර්මතා අපට අට කතාවන්හි පෙන්වා තිබෙනවා. ඒවා ඉතාමත් වැදගත්. ඒ ලෞකික ජීවිතයකදී හිමත් නැත්නම් අර විදර්ශනාවටත් එන්ට හිත හදාගන්න මේ කියන ගුණධර්මයන් දියුණු කරගන්න ඕන කියන ප්‍රාථමික අවස්ථාවන්හි ජීවිතය ගත කරන පුද්ගලයන්ට බෙහෙවින් උපකාර වෙනවා. ඒව සම්බන්ධ බොහෝ කාරණාවන් අපි මීට පෙරත් ඔය සතිපට්ඨාන සූත්‍ර දේශනාවලදී විග්‍රහ කරපු නිසා මම මේ මොහොතේ විග්‍රහ කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. යතෝච භික්ඛවේ භික්ඛුනෝ යේ ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි යම් කාලයක භික්ෂුවගේ යම් ඒ ආශ්‍රව කෙනෙක් ඉන්නවා නම් ඒවා සෝවාන් මාර්ගඥානෙන් ප්‍රහාණය වුණා. තේ දස්සනා පහීනා හොಂತಿ. ඒ ආශ්‍රවය සෝවාන් මගින් ප්‍රහාණය වුණා නම් යම් ආශ්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහාණය කළ යුතුද ඒවාද ප්‍රහාණය වුණා. ජේ ආසවා පටිසේවනා පහතබ්බතේ පටිසේවනා පහින ආදි වශයෙන් විස්තර කර දෙනවා. එතකොට එහෙමනම් යම් ආශ්‍රව කෙනෙක් ප්‍රතිවික්ෂාවෙන් ප්‍රහාණය කළ යුතු නම්
ඒ සියල්ල ප්‍රතිවේක්ෂානුවණින් ප්‍රහාණය වුණා වෙනවා. යම් ආශ්‍රව කෙනෙක් සිත තබාගෙන නොගැනීමෙන් ප්‍රහාණය කළ යුතු අත්හැරීමෙන් එය ඒ දේ සිද්ධ වෙනවා. යම් ආශ්‍රවයෙන් දුරු කිරීමෙන් යම් ආශ්‍රව කෙනෙක් දුරින්ම දුරු කිරීමෙන් විනෝදනෙන් ආදීන දැක දැක වෙන් කිරීමෙන් අපි ඒ තුලින් භාවනාවෙන් ප්‍රහාණය කරා නම් ඒ සියල්ලක් ප්‍රහාණය වෙනවා. එතකොට එහෙමනම් යම් ඒ ආශ්‍රවයන්ගේ ප්‍රහාණයක් කෙනෙකුට සිද්ධ වුණා නම් අච්චෙච්චි තණ්හං අන්න බලන්න ඒ තෘෂ්ණාව සම්පූර්ණයෙන් සංසිඳුණා වෙනවා. ඒ විතරක් නෙමෙයි චාවත්තයි සංයෝජන සංයෝජනයන් මුලින් උපුටා දැම්ම වෙනවා. සම්මා මානාභි සමයා මේ මානය මනාව ප්‍රහාණය කළා වෙනවා. එහෙමත් නැත්නම් මේ මානය අන්තමකාසේ දුක්ඛසාති ඒ වගේම තමයි මේ මානීය ප්‍රහාණය සමගම සියලුම දුක් කෙලවර කරා වෙනවා. එතකොට එහෙමනම් අපි මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය ආශ්‍රවයන්ගේ සංසිඳීම කෙසේ සිද්ධ කරගත යුතුද කියන එක තමයි මේ සූත්‍ර දේශනාවේදී කරුණු කාරණාවන් පැහැදිලි කර දෙන්නේ. ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරන වෙලාවේදී දෙත දේශනා කළා. සතුටු සිත් ඇතිව බොහෝ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්ත වෙනවා. ඒතකොට සබ්බාසව සූත්‍ර දේශනාව අපි මෙතනින් සමාප්ත කරනවා. එහෙමනම් අපි සබ්බාසව සූත්‍ර දේශනාවෙන් දැනගත යුතු බොහෝ කාරණා බොහෝ අර්ථ තියෙනවා. ඒ හැම දෙයක් ගැන විමසා බලමින් නැවත නැවත මෙවැනි කාරණාවන් ඉස්මතු කරගෙන අපි ජීවිතවලට සම්බන්ධ කරගෙන ජීවිතයේ ජය ගන්නට සියලු ආශ්‍රවයන් ඡේ කර ගන්නට අවසානයේදී මගපල නිවනින් සනසීම දක්වා පිහිටුපකාර වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස බලයෙන් සිළු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු.